පහස්වේනිය පදාර්ථයේ අවස්ථා විපර්යාස. තාපය පාඩමේ දෙවෙනි කොටස. අපි අවස්ථා විපර්යාස පිළිබඳවයි මේ කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පදාර්ථය ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනෙහිම පවතින. ඝන, ද්‍රව, වායු. ඔබට මේ දක්වලා තිබෙන්නේ ජලයෙහි පදාර්ථයේ පවතින අවස්ථා තුන. උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ද්‍රවාංකයේදී හෝ තාපාංකයේදී හෝ පදාර්ථයේ පවතින එක් අවස්ථාවක් පදාර්ථයේ පවතින තවත් අවස්ථාවක් බවට පත්වීම තමයි පුතේ අපි අවස්ථා විපර්යාසයක් ලෙස හැඳින්වෙන්නේ. මේ පිළිබඳව අපි 15 ශ්‍රේණිවලදී අධ්‍යයනය කරලා තිබෙනවා. එහෙමනම් අපි පද කිහිපයක් ඔබේ මතකයට නැවත ලං කරගනිමු. ද්‍රවාංකය කියන්නේ මොකක්ද? යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඒ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි. එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස අපි හඳුන්වනවා. තාපාංකය ලෙස හඳුන්වන්නේ කුමක්ද? යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුල බූබුළු දෙමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍ය තාපාංකය ලෙස හැඳින්වේ. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවේ. එය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. ඒ කියන්නේ ද්‍රවය නැටීම සිදුවන උෂ්ණත්වය හඳුන්වනවා අපි එම ද්‍රව්‍යයේ තාපාංකය ලෙස. හිමාංකය ලෙස හඳුන්වන්නේ කුමක්ද? යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී ඒ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ හිමාංකය නමින් හැඳින්වේ. යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය අපි හඳුන්වනවා එම ද්‍රව්‍යයේ හිමාංකය කියලා. ද්‍රවාංක, තාපාංක, හිමාංක. මේ පිළිබඳව ඔබ 8 ශ්‍රේණියේදී මේ කරුණු සරලව අධ්‍යයනය කරලා තියෙනවා. 8 ශ්‍රේණියේ අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් එක් පාඩමකදී පැහැදිලිව මේ කරුණු සාකච්ඡා කරනවා. අපි ඊළඟට පුතේ බලන්නට යන්නේ গুপ্ত තාපය කියන්නේ මොකක්ද? දැන් ඔබ සඳහන් කළා ද්‍රවාංකයේදී හෝ තාපාංකයේදී තාපය සපයනකොට පදාර්ථයේ පවතින එක් අවස්ථාවක් තවත් අවස්ථාවක් බවට පත් වෙනවා කියලා. හැබැයි එහිදී එක් වචනයක් කියවුණා. මොකක්ද? ඝනයක් තාපයේ සැපයීමේදී උෂ්ණත්ව වෙනස් වීමක් සිදු නොවි තමයි අවස්ථා විපර්යාසය සිදු වෙන්නේ. එහෙමනම් පුතේ ඔබ දන්නවා ජලයට තාපය සපයන විට ඊට සාපේක්ෂව උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වෙනවා. හැබැයි මෙහෙම උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙමින් පැවතිලා තාපාංකයේදී මොකද වෙන්නේ? අපි තාපය සපයනවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අවස්ථාවේදී සැපයූ තාපයට මොකද වුනේ? සැපයූ තාපය අපිට උෂ්ණත්වය කියන මිනුම තුලින් හඳුනා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ කියන්නේ එම අවස්ථාවේදී මේ තාපය සැඟවිලා තිබුණා. අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් අපිට গুপ্তයි. අපි গুপ্ত කියලා කියන්නේ අපිට හරියට තේරුම් ගන්නට බැරි දෙයක්. අවස්ථා විපර්යාසයක් සිදු වෙනකොට උෂ්ණත්ව වෙනස් වීමක් සිදු නොවන්නේ නම් සපයන තාපය කුමන කාර්යයක් සඳහා වැය වෙනවා? මොකද්ද වෙන්නේ? එම අවස්ථාවේදී අණු අතර තිබෙන බන්ධන යම් ආකාරයක බිඳීමකට ලක් වෙලා අණු වලට
චලනය වීමට යම් හැකියාවක් ලබා දීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. දැන් ඔබ දන්නවා ඝණයක් තුල එහි අණු එහෙම නැත්නම් පරමාණු ඒවා තදින් බැඳිලා තියෙනවා. එහෙනම් තදින් බැඳිලා තියෙන්නේ ඒවා අතර පවත්නා කිසියම් ආකාර බන්ධනයක් නිසා. ඉතින් මෙන්න මේ අණු අතර තිබෙන දුර වෙනස් වෙන්න නම් ඒ තියෙන බැඳීම් ලිහිල් වෙන්නට ඕන. අන්නේ ලිහිල් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම තමයි මෙන්න මේ සපයන තාපයෙන් සිදු වෙන්නේ. ඒ නිසා අවස්ථා විපර්යාසයක් කියලා අපි හඳුන්වන්නේ එම අංශු අතර තිබුණු බැඳීම් බිඳීමට තාපයේ සැපීමක් හෝ තාපයේ ඉවත් වීමක් සිදු වෙලා ද්‍රවාංකයේදී සහ තාපාංකයේදී සිද්ධ වෙන්නේ එම අණු අතර තියෙන බන්ධන බිඳී යෑම. එවිට පෙර නැත්නම් පළමුවෙන් තිබූ අවස්ථාවේ ස්වභාවයට වඩා එයා පසු අවස්ථාවේදී අංශු අතර තියෙන බැඳීම අඩු වෙනවා. උෂ්ණත්ව වෙනසක් සිදු නොවන විට මේ විදිහට ලබා ගන්න තාපය තමයි පුතේ එහෙනම් අපි හඳුන්වන්නේ গুপ্ত තාපය කියලා. අපි ඒට গুপ্ত ලෙස හැඳින්වුවේ එය උෂ්ණත්වය කියන මිනුම තුලින් කිසියම් ලෙසකට ප්‍රකාශ නොවුන නිසා. තාපය සපයන විට උෂ්ණත්ව වෙනසක් සිදු නොවමින් ලබා ගන්නා තාපය গুপ্ত තාපය කියලා අපි හඳුන්වනවා. ඔබේ ශ්‍රේණියේදී මෙන්න මේ গুপ্ত තාපය අපි අවස්ථා දෙකක් යටතේ අධ්‍යයනය කරන්න කියමු. මොකක්ද? විලයනයේ গুপ্ත තාපය සහ වාෂ්පීකරණයේ গুপ্ත තාපය කියන අවස්ථා දෙක. එහෙමනම් පුතේ ඔබ දන්නවා විලයනය කියලා අපි හඳුන්වන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත්වීම, වාෂ්පීකරණය කියලා අපි හඳුන්වන්නේ ද්‍රවයක් වායු බවට පත්වීම කියන අවස්ථා දෙක. ඝන ද්‍රව බවට පත්වීමේදී විලයනයේ গুপ্ত තාපය හඳුනා ගන්නට හැකි වෙනවා. ද්‍රව වායු බවට පත් වෙනකොට අපිට වාෂ්පීකරණයේ গুপ্ত තාපය පිළිබඳව කතා කරන්නට වෙනවා. අපි බලමු විලයනයේ গুপ্ත තාපය කියලා කියන්නේ කුමක්ද? ඔබට මම සඳහන් කරා විලයනය කිව්වේ ඝන ද්‍රව බවට පත් වෙනවා. එහෙමනම් උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ඝනයක් සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවට පත්වීමේදී ලබා ගන්නා තාපය තමයි අපි හඳුන්වන්නේ විලයනයේ গুপ্ත තාපය විදිහට. ඒ ඔබට මේ ආකාරයට නිදසුනකින් දක්වන්නට පුළුවන්. අයිස් වල විලයනයේ গুপ্ত තාපය. එහෙනම් මොකද්ද පුතේ අයිස් වල විලයනයේ গুপ্ত තාපය කියලා කියන්නේ? යම් ස්කන්ධයක් සහිත අයිස් සෙල්සියස් අංශක බිඳුවේ පවතිනවා. එම සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස් සෙල්සියස් අංශක බිඳුවේම පවතින ජලය බවට පත් වෙන්නට යම් තාප ප්‍රමාණයක් ලබා ගන්නවා. එසේ ලබා ගන්නා තාපය අපි හඳුන්වනවා අයිස් වල විලයනයේ গুপ্ত තාපය කියලා. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ මොකක්ද? විශිෂ්ට කියන වචනෙන් පුතේ ප්‍රකාශ වෙනවා ඒකක ස්කන්ධයක කියන අදහස. ඔබට තාප ධාරිතාව ගැන කියද්දි තාප ධාරිතාව කියලා කිව්වේ යම් ද්‍රව්‍යයක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් එහෙම නැත්නම් ඒකක 1කින් ඉහළ දමන්නට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. ඒ වගේම গুপ্ত තාපයේත් අපි විශිෂ්ට කියලා හඳුන්වන්නේ ද්‍රව්‍යයෙහි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. එහෙම නැත්නම් පොදුවේ හැඳින්වුවොත් එය ඒකක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවට පත් වෙන්නට ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි හඳුන්වන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය ලෙස. උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ඝනයක ඒකක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවට පත් වීම සඳහා ලබා ගන්නා තාපය විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය ලෙස හඳුන්වනවා. ඒ සඳහා නිදසුන් ගත්තොත් අපි පෙර සඳහන් කළ අයිස් සම්බන්ධයෙන්ම විශිෂ්ට කියන වචනේ සම්බන්ධ කරලා පැහැදිලි කරමු.
කොහොමද? අයිස් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙල්සියස් අංශක 0 පවතිනවා. සෙල්සියස් අංශක 0 පවතින අයිස් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක තාපය ලබා ගනිමින් සෙල්සියස් අංශක 0ෙම පවතින ජලය කිලෝග්‍රෑම් එකක් බවට පත්වීමේදී ලබාගත් තාපය හඳුන්වනවා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. දැන් ඔබට විලයනයේ ගුප්ත තාපය කියන සංකල්පය මේ සමග සම්බන්ධ කළොත් මෙන්න මේ කිලෝග්‍රෑම් එකක් කියන වචනය පමණයි ඉවත් වෙන්නේ. සෙල්සියස් අංශක 0 පවතින අයිස් යම් ස්කන්ධයක් සෙල්සියස් අංශක 0 පවතින ජලය බවට පත්වීමේදී ලබා ගන්නා තාපය අයිස් වල විලයනයේ ගුප්ත තාපය ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙනම් විශිෂ්ට වෙනකොට වෙනස් වුණේ මොකද්ද? සෙල්සියස් අංශක 0 පවතින අයිස් කිලෝග්‍රෑම් එකක්. සෙල්සියස් අංශක 0 පවතින ජලය කිලෝග්‍රෑම් එක බවට පත්වීමේදී ලබා ගන්නා තාපය අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හැඳින්විය හැකිය. ඊළඟට පුතේ අපි බලමු වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද? වාෂ්පීකරණය කියලා කිව්වේ ද්‍රව වායු බවට පත්වීම. උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ද්‍රවයක් සම්පූර්ණයෙන් වායු අවස්ථාවට පත්වීමේදී ලබා ගන්නා තාපය අපි හැඳින්වුවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය. එය අපිට මේ ආකාරයට නිදසුනකින් දක්වන්නට පුළුවන්. ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය. ද්‍රව ජලය යම් ස්කන්ධයක් සෙල්සියස් අංශක 100 පවතිද්දී එයට තාපය සැපයූ විට සෙල්සියස් අංශක 100 හිමාලය බවට පත් වෙනවා. ඒ අනුව සෙල්සියස් අංශක 100 පවතින ජලය සෙල්සියස් අංශක 100 පවතින හිමාලය බවට පත්වීමේදී ලබා ගන්නා තාපය ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය ලෙස අපි හඳුන්වනවා. එහෙමනම් වාෂ්පීකරණයේ ගුප්ත තාපයටත් අපිට විශිෂ්ට ගුප්ත තාපය යන අදහස ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ වායේ ස්කන්ධ කිලෝග්‍රෑම් එකක් බවට පත් කිරීම. උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ද්‍රවයක ඒකක ස්කන්ධයක්. සම්මත ඒකක වලින් කිව්වොත් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. සම්පූර්ණයෙන්ම වායු අවස්ථාවට පත්වීමේදී ලබා ගන්නා තාපය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. නිදසුනක් ගත්තොත් පෙර සඳහන් කළ නිදසුනම අපිට ගන්නට හැකි ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. එහෙමනම් පුතේ සෙල්සියස් අංශක 100 පවතින ජලය කිලෝග්‍රෑම් එකක්. සෙල්සියස් අංශක 100 පවතින හිමාලය කිලෝග්‍රෑම් එකක් බවට පත්වීම සඳහා ලබා ගන්නා තාප ප්‍රමාණය ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. ඔබට මෙතනදිත් සිහිපත් කළොත් ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන්නේ කුමක්ද කියලා නැවත මතක් කළොත් සෙල්සියස් අංශක 100 පවතින ජලය සෙල්සියස් අංශක 100 පවතින හිමාලය බවට පත්වීමේදී ලබා ගන්නා තාපය ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය ලෙස හැඳින්විය හැකියි. මේ විශිෂ්ට ගුප්ත තාපය උනේ කොහොමද? සෙල්සියස් අංශක 100 පවතින ජලය කිලෝග්‍රෑම් එකක්. සෙල්සියස් අංශක 100 පවතින හිමාලය බවට පත්වීමේදී ලබා ගන්නා තාපය ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙසයි අපි හඳුන්වන්නේ. ඊළඟට බලමු මේ වාෂ්පීකරණය කියන වචනය තුල අර්ථ දෙකක් තියෙනවා. අපි වාෂ්පීකරණය කියලා කිව්වේ ද්‍රව වායු බවට පත් වීම. හැබැයි පුතේ මේ ගුප්ත තාපය වාෂ්පීකරණයේ අවස්ථා දෙකටම අදාළ වෙන්නේ නැහැ. මොකක්ද වාෂ්පීකරණය සිදුවන අවස්ථා දෙක? වාෂ්පීභවනය සහ නැටීම කියන ආකාර දෙක. එතකොට පුතේ වාෂ්පීභවනය කියලා අපි හඳුන්වන්නේ තාපාංකයට පෙර ද්‍රවය වාෂ්ප බවට පත් වීම. දැන් ඔබ දන්නවා සාමාන්‍ය ජලය යම් ප්‍රමාණයක් බිමට වැටුණොත් ඒ ජලය වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100ට පත් වෙලා නෙමෙයි.
ජලාශයක තියෙන ජලය වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100ට රත් වෙලා නෙමෙයි. ස්නානය කරපුවාම අපේ සිරුරේ තිබෙන ජලය වාෂ්ප වෙන්නේ තාපාංකයට රත් වෙලා නෙමෙයි. අපි සෝදන ලද ඇඳුම් වල තිබෙන ජලය වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100ට රත් වෙලා නෙමෙයි. එහෙනම් එවැනි අවස්ථාවලදී ජලය වාෂ්ප වෙනවා. එය හඳුන්වන්නේ අපි වාෂ්පී භවනය කියලා. ඔබට මතක ඇති ගුරු නිෂ්පාදනයේදී සිදුවන්නේ වාෂ්පී භවනය. නැටීම කියන්නේ මොකක්ද? නැටීම කියලා හඳුන්වන්නේ තාපාංකයේදී ද්‍රවය නැටීමෙන් වාෂ්ප බවට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි පුතේ අපි ගුප්ත තාපය පැහැදිලිව හඳුනගන්නේ. සපයන තාපය උෂ්ණත්ව වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් අන්නේ අවස්ථාවේදී ද්‍රවය වායු බවට පත් කිරීමට තමයි ඒ තාපය වැය වුනේ. එහෙමනම් අන්න ඒ විදිහට ද්‍රව වායු බවට පත් වෙන අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ නැටීම කියලා. ඉතින් වාෂ්පීභවනයේ නිදසුන් මම ඔබට සඳහන් කළා තෙතරදී වියලීම, දහදිය වියලීම, මුහුදු ජලයේ නිෂ්පාදනයේදී ජලය වාෂ්ප වීම වගේ අවස්ථා. නැටීම සඳහා නිදසුන් තමයි ආසූත ජලයේ නිපදවනකොට ජලය සම්පූර්ණයෙන්ම තාපාංකයේදී ද්‍රව වායු බවට පත් කරගන්න. මධ්‍යසාර නිෂ්පාදනයේදී මධ්‍යසාර තාපාංකයේදී ද්‍රව වායු බවට පත් කරගන්න. සරලාසවනයේදී ඒ කියන්නේ ආසූත ජලයේ නිපදවීම එහෙම නැත්නම් සංඝටක දෙකකින් එක් සංඝටකයක් විතරක් වෙන් කරගන්න අවස්ථාවකදී අපිට නැටීම කියන අවස්ථාව යොදා ගන්නට පුළුවන්. ඉතින් පුතේ තාපය පාඩමේ තවත් එක් සංකල්පයක් විදිහට අපි අවස්ථා විපර්යාස කියන කොටස සාකච්ඡා කළා. එහෙමනම් අපි මේ වන විට අවස්ථා 3ක් සාකච්ඡා කරලා තිබෙනවා. මොනවද? උෂ්ණත්වය, තාපය සහ අවස්ථා විපර්යාස කියන කොටස් ටික. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසට යමු. තාපජ ප්‍රසාරණ. තාපය සපයන විට ඝන, ද්‍රව හෝ වායුමය පදාර්ථයක ස්කන්ධයේ වෙනසක් නොවි පරිමාවේ වැඩිවීම හඳුන්වනවා තාපජ ප්‍රසාරණය කියලා. බලන්න එහි අර්ථ දැක්වීමේ තියෙන මූලික කරුණු මොනවද කියලා. එකක් තාපය සපයන්නට. ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේම මේ වෙනස සිද්ධ වෙනවා. හැබැයි එහි වෙනස් වෙන්නට ඕනේ පරිමාව පමණයි. ස්කන්ධය වෙනසක් නොවි පරිමාවේ වැඩිවීම තමයි අපි හඳුන්වන්නේ තාපජ ප්‍රසාරණය කියලා. එහෙම නැතුව වාජනයක ජලය තියෙනවා ඒකට ජලය තවත් එකතු කරොත් පරිමාව වැඩි වෙනවා. එසේ පරිමාව වැඩිවීම ප්‍රසාරණය නෙමෙයි. ප්‍රසාරණය සිදුවීම පුතේ අපි ප්‍රධාන ආකාර 3ක් යටතේ හඳුනා ගන්නවා. ඒ තමයි සාපේක්ෂව දිගින් වැඩි වස්තුවක දිග වැඩිවීමක් අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. දිග සහ පළල වැඩි වස්තුවක වර්ගඵලයේ වැඩිවීමක් අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. දිග පළල හා උස වැඩි වස්තුවක පරිමාවේ වැඩිවීමක් අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. එහෙනම් පුතේ මේ ප්‍රසාරණය නිරීක්ෂණය කළ හැකි ස්වභාවය මත තමයි මේ ආකාරයට දිග වැඩිවීම, වර්ගඵලයේ වැඩිවීම සහ පරිමාව වැඩිවීම කියන සංකල්ප 3 ඔස්සේ අපි හඳුන්වන්නේ. දැන් හිතන්නකො සාපේක්ෂව මේ විදිහට තාපය ලබාගෙන පරිමාව වැඩි වෙන්නේ සුළු ප්‍රමාණයක්. අපි ගත්තොත් මීටරයක් දිග කම්බියක් ගත්තොත් මේ කම්බියේ දිග අදාළ ද්‍රව්‍ය අණුව වෙනස් වෙනවා. නමුත් එය මිලිමීටර ගණනකින් තමයි මීටරයක් වෙනස් වෙන්නේ. දිග වැඩි වෙනවා. එහෙනම් කම්බියේ පළල සාපේක්ෂව අපිට නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණයකට දිග වැඩි වෙන්නේ නැහැ. ඒ නිසායි මේ විදිහට මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. නිදසුනක් ගත්තොත් එහෙම සාපේක්ෂව දිගින් වැඩි වස්තුවක්. ඔබට මේ වස්තුව මේ තරම් දිගයි නම් ඒ හරස්කඩ වර්ගඵලය මේ තියෙන්නේ මේ සම්පූර්ණ L බිඳුව කියන දිගට සාපේක්ෂව දිග වැඩි වුණේ මෙන්න මේ සුළු ප්‍රමාණය. එහෙමනම් මේ පළලට සාපේක්ෂව වැඩි වෙන්නේ අපිට ලකුණු කරන්නටත් බැරි තරම් ප්‍රමාණය. ඒ අවස්ථාවේදී අපි එය නොසලකා හරිනවා. ඒ නිසා සාපේක්ෂව දිගින් වැඩි වස්තුවක අපි
දිග වැඩිවීම ගැන කතා කරනවා. සාපේක්ෂව දිග සහ පළල දකින්න පුළුවන්. දැන් මෙහි මේ පැත්තත් දිග මේ පැත්ත පළල. එහෙනම් දිග සහ පළල දකින්න පුළුවන් නම් අපි එයාගේ වර්ගඵලයේ වැඩිවීමක් පිළිබඳව ප්‍රකාශ කරනවා. දැන් ඔබට පේනවා මේ තිබෙන වස්තුවේ ප්‍රමාණය මේ තියෙන්නේ. ඒ ප්‍රසාරණය වුණාම මේ ප්‍රමාණයට විශාල වෙනවා. එහෙනම් අපිට මේ සම්පූර්ණ දිගෙන් මේ දිග වැඩි කරලා ලැබෙන වර්ගඵලය මෙහි පෙර තිබූ වර්ගඵලයත් එක්ක සසඳලා ප්‍රසාරණය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. සාපේක්ෂව දිග පළල සහ උස කියන තුන් ආකාරයෙන් අපිට මේ වාගේ ජලය දමන පෝච්චියක් එහි දිග පළල උස මිනුම් තුනම වැඩි වෙනව නිරීක්ෂණය කරන්න පුළුවන්. පරිමා වැඩිවීමත් නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඇත්තට මෙහි නිරීක්ෂණය කියන්නේ පුතේ බලන් ඉද්දි අපිට වැඩිවීමක් පේන්නේ නැහැ. නමුත් අපිට කිසියම් මිනුමක් ලබා ගනිමින් එසේ වී ඇති බව හඳුනා ගන්නට පුළුවන්. මීටරයක දිග කම්බියක් දිග වැඩි වෙනකොට මිලිමීටරයක් හෝ දෙකක් වැඩි වෙන එක අපිට මැනලා බලා ගන්න පුළුවන්. නමුත් එය හරස්කඩ වර්ගඵලයේ මයික්‍රෝමීටර ගණනකින් වැඩිවීම අපිට සාපේක්ෂව හඳුනා ගන්නට අපහසුයි. දිග වැඩිවීම, වර්ගඵලයේ වැඩිවීම, පරිමාව වැඩිවීම. You know that matter exists in 3 states. That is, solids, liquids, and gases. If we supply heat energy to a substance, its dimensions increase. This is called thermal expansion. ඝනද්‍රව්‍යවල සිදුවන ප්‍රසාරණය නිරීක්ෂණය කිරීමට සිදු කළ ක්‍රියාකාරකම් කිහිපයක රූප ඔබේ වැඩපොතේ සඳහන් වෙනවා. එක් එක් ක්‍රියාකාරකමේදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කරන්නට හැකි වෙන්නේ දිග වැඩිවීමක්ද, වර්ගඵලයේ වැඩිවීමක්ද, එහෙම නැත්නම් පරිමා වැඩිවීමක්ද කියන එකයි ඔබ ඉතින් ඉදිරිපත් කරන්නට ඕන. අනතුරු එය සිදුවන්නේ කොහොමද කියන එක අපි බලමු සාකච්ඡා කරලා. ඔබට පුළුවන් නම් පැහැදිලි කරමු, බැරි වුණොත් මම පැහැදිලි කරන්නම්. මේ තිබෙන්නේ පළමු අවස්ථාව. ලෝහ දණ්ඩක් 1000කකින් පත් කිරීම. Let us conduct another experiment to understand thermal expansion in solids. Take 2 identical wooden blocks. Place the 2 blocks on a horizontal surface separated by some distance. Take a copper rod and place it on the 2 wooden blocks. Fix one end of the copper rod to one of the wooden blocks. Leave the other end of the copper rod free to roll over a cylindrical pencil placed on the other wooden block as shown here. Suspend a small weight or plumb from the copper rod such that the copper rod is firmly in contact with the wooden blocks. Attach a paper pointer at one end of the pencil such that the pointer can move over a circular scale as shown here. Now, place a spirit lamp between the wooden blocks under the rod and light it. As the copper rod gets hot, it expands. As the rod expands, the pencil which is in contact with the rod rolls over the wooden block. The paper pointer attached to the pencil rotates on the circular scale. This confirms that the rod expands on heating. කියන්න මෙහි සිදුවන්නේ සාපේක්ෂව දිග වැඩිවීමක්ද, වර්ගඵලයේ වැඩිවීමක්ද, එහෙම නැත්නම් පරිමා වැඩිවීමක්ද? දිග වැඩිවීමක්. සාපේක්ෂව දිග වැඩිවීමක් තමයි මෙහි සිදුවෙන්නේ. තාපය සපයනකොට පිත්තල කූර ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා. ඒක අපි හඳුනාගන්නේ මෙන්න මේ සම්බන්ධ කරලා ඇති දර්ශකය කරකැවීම මගින් තමයි අපි එසේ දිග වැඩිවීමක් සිදු වෙනවා කියලා හඳුනාගන්නේ. සාපේක්ෂව දිග වැඩිවීමක් කියන්නේ ඒකයි පුතේ, මෙහි පළලත් වැඩි වෙනවා, පරිමාවත් වැඩි වෙනවා. නමුත් අපිට මේකට දිගට සාපේක්ෂව අනික් වායේ වැඩිවීම නිරීක්ෂණය කරන්නට හෝ මිනුම් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසායි අපි
සාපේක්ෂවය දිග වැඩිවීමක් ලෙස හඳුන්වන්නේ. මේ අවස්ථාව කුමක්ද කියලා අපි අහමු. මෙහි තිබෙන්නේ ලෝහ දණ්ඩක් 5,000කින් රත් කරනවා. මෙතන වාතය පුරවන ලද බැලූනයක් තියලා තියෙනවා. මොකද්ද වෙන්නේ? දිග වැඩිවීම. සාපේක්ෂව මෙහි වෙන්නේ දිග වැඩිවීමක් පමණයි. අපිට දිග වැඩි වෙනවා බලන්නට පුළුවන්. ඒ දිග වැඩි වෙලා බැලූනේ ලෝහ තුඩ ඇනිලා බැලූනේ පිපිරීමක් සිදු වෙනවා. ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන දේ. සාපේක්ෂව දිග වැඩිවීමක් වෙනවා. තාපය සපයන විට ලෝහ දණ්ඩ ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා. එවිට ඊට සම්බන්ධ කර ඇති අල්පෙනිත්ත බැලූනේ මතට තෙරපෙන බැවින් බැලූනේ පුපුරල යනවා. අපි තව අවස්ථාවක් බලමු. ඔබට කියන්න පුළුවන් මේ රූප තුන හොඳින් නිරීක්ෂණය කරන්න. මේ ලෝහ ගෝලය පළමු අවස්ථාවේදී මේ තුලින් ආපසු ගන්නට බෑ. මෙන්න මේ ලෝහ වලල්ල රත් කරනවා. රත් කරපුවාම මේක ඉවතට ගන්නට පුළුවන්. පළමු අවස්ථාවේදී මේ ලෝහ ගෝලය මේ තුලින් ගන්නට බෑ දැන්. රත් කරලා තමයි මේක ගන්න පුළුවන්. කුමක්ද මෙහිදී සිදුවන ප්‍රසාරණ ආකාරය? වර්ගඵලය වැඩි වීම. මේකෙදි වෙන්නේ වර්ගඵලයේ වැඩිවීමක් පමණයි. එහෙනම් අපිට සාපේක්ෂ වර්ගඵලයේ වැඩිවීමක් තාපය සපයන විට ලෝහ මුදුව ප්‍රසාරණය වෙලා එහි විවරය විශාල වෙනවා. පළමු අවස්ථාවේ ඉවතර ගන්න බැරුව තිබ්බ ලෝහ ගෝලය දැන් ඉවතර ගන්න පුළුවන් වෙනවා. මෙහි සිදු වෙන්නේ මේ ලෝහ ගෝලය මේ මුදුව තුලින් දමන්නට පුළුවන්. ලෝහ ගෝලය රත් කරනවා. රත් කරලා දැන් දාන්න හදනවා. එහෙනම් දැන් දාන්න බැරුව යනවා. Thermal expansion in solids can be understood with the ball and ring experiment. Take a metal ball and a ring. The diameter of the ball should be such that it just passes through the ring. Heat the ball for some time over a burner. Now, try to pass it through the ring. You will observe that the ball does not pass through the ring. This is because the volume of the metal ball increases on gaining heat energy. The increase in the volume of matter on gaining heat energy is called expansion or thermal expansion. දැන් සිදුවන්නේ කුමක්ද? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩිවීමක් තමයි සාපේක්ෂව සිදුවෙන්නේ. තාපය සපයන විට ලෝහ ගෝලය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි වෙනවා. එතකොට ලෝහ මුදුව තුලින් ගමන් කළ ලෝහය දැන් ලෝහ මුදුව තුලින් ගමන් කරන්නට නොහැකි වෙනවා. එහි පරිමාව වැඩි වීම නිසා. මේ තවත් අවස්ථාවක්. ඔබ මේ හඳුන්වනවා ද්විලෝහක තීරුව නැත්නම් ද්විලෝහ පටිය විදිහට. එය මේ ආකාරයට අඩුවෙන් සහ වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහ දෙකක් එකිනෙක රිවර්ට් කරලා තියෙනවා. එතකොට මෙහිදී රත් කරනකොට මේ විදිහට මෙය නැමෙනවා. එතකොට වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහය පිටතට සිටිනසේ මේ අතට වක් වෙනවා. සිසිල් වෙනකොට අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය ඇතුළට සිටිනසේ මේ ආකාරයට වක් වෙනවා. මොකද්ද මෙතනදී සිදුවන ප්‍රසාරණ ආකාරය? සාපේක්ෂව දිගද වැඩි වෙන්නේ, පල්ලද වැඩි වෙන්නේ, වර්ගඵලයද වැඩි වෙන්නේ? දිග වැඩි වෙනවා. ඔව්. සාපේක්ෂව දිග වැඩිවීමක් තමයි මෙහි සිදුවෙන්නේ. මේ වගේ නෙමෙන්නේ නැහැ. සාපේක්ෂව දිග වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. තාපය සපයන විට දීලෝහ පටිය ප්‍රසාරණයලා දිග වැඩි වෙනවා. එතකොට වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහය පිටතට සිටිනසේ වක්‍ර වෙනවා. අයිස් වල තිබ්බහම සිසිල් වෙනවා. එතකොට අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය පිටතට සිටිනසේ වක්‍ර වෙනවා. සර් මේ අපි රත් කරද්දියක උඩටම නැමෙන්නේ නැතුව පල්ලෙහාට නැමෙන්නේ නැද්ද? පල්ලෙහාට නැමෙන පුතේ අනිත් පැත්ත හරවලා තිබ්බොත්. දැන් අපි මේ නෑ සර්. A උඩට B පහළට තියෙද්දි රත් කළොත් උඩට නැමෙනවා. හරිද? දැන් අපි රත් කළොත් අනිත් පැත්ත හරවලා. ඔව් සර්. එතකොට ඉතින් මේ කොහොමත් B පිටතට සිටින තේ නැමෙන්නට ඕනේ. එතකොට මේක පහළට නැමෙනවා. A පහළ පැත්තට තියලා රත් කරොත් එතකොට B තිබෙන්නේ උඩනේ. B වල දිග වැඩි වෙනවා. එතකොට B වල දිග වැඩි වෙනවා කියලා කියන්නේ එය පහළට නැමෙනවා.
මේ තිබෙන්නේ රේල් පාරක ඔබ දැකලා ඇති මෙන්න මෙතන මේ විදිහට පොඩි ඉඩක් තියලා තියෙනවා. රේල් පාලේ පීලි දෙකක් එකිනෙක සම්බන්ධ කරන තැනක ඉඩක් තියලා තියෙනවා. මේක රේල් පාරක ඔබ ගමන් කළ අවස්ථාවකදී නිරීක්ෂණය කරන්න. එහෙම නොකර තිබ්බොත් වෙන්නේ මොකද්ද? රේල් පාර මෙහෙම ඇද වෙනවා. මේක සිදු වෙන්නේ සාපේක්ෂව දිග වැඩි වීම. මේ දිග වැඩි වෙලා දැන් ඔබ හිතන්න මේ රේල් පීල් එක සම්පූර්ණ මේ රේල් පීලි දෙකක් දිග වැඩි වුණාම මේ මැද තියෙන සිදුර වැහෙනවා එච්චරයි. මේ සිදුර සෙන්ටිමීටරයක් විතර තියෙන්නේ. සෙන්ටිමීටරයක් පමණ තියෙන සිදුරක් තමයි මෙච්චර දිග රේල් පීල් එකදී දිග වැඩි වීම සිදු වෙන්නේ. ඉතින් සාපේක්ෂව පළලත් වැඩි වෙනවා. හැබැයි එය නිරීක්ෂණය කරන්නට තරම් හෝ මිනුම් සාපේක්ෂව මිනුම් ගන්නට තරම් ප්‍රමාණයක් වෙන්නේ නැහැ. සූර්ය තාපය ලැබුණාම රේල් පීලි ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා. එවිට මධ්‍යාහනය වන විට මේ හිඩැස මැකෙනවා. අය සන්ධ්‍යා කාලය වන විට නැවත හිඩැස ඇති වෙනවා. එම ඉඩ තියලා තියෙන්නේ මේ ප්‍රසාරණය සඳහා. එම ඉඩ තිබුණ නැත්තම් මේ රේල් පීලි ඇදවීමකට ලක් වෙන්නට පුළුවන්. ඒ අපි කතා කරේ පුතේ ඝන තුල සිදුවන ප්‍රසාරණය ගැන. ඊළඟ අපි බලමු ද්‍රව තුල සිදුවන ප්‍රසාරණය. ද්‍රවවල ප්‍රසාරණය සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ නිරීක්ෂණ සරලව පැහැදිලි කරන්න. මෙහි බලන්න රත් කිරීමට පෙර මේ දෙකෙහිම ද්‍රව මට්ටම් සමානයි. අපි ඉන් එකක් පමණක් රත් කරනවා. රත් කරනකොට රත් කළ බඳුනේ ද්‍රව මට්ටම ඉහළ යනවා. උෂ්ණත්වයත් ඉහළ යනවා, ද්‍රව මට්ටමත් ඉහළ යනවා. 1000කකින් රත් කරනකොට ජලය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි කරගන්නවා. එතකොට රත් කරපු බීකරයේ තියෙන ජල මට්ටම ඉහළ යෑමක් සිදු වෙනවා. මේ තිබෙන්නේ එවැනිම තවත් අවස්ථාවක්. ඔබට පේනවා මේ වටාඩි ප්ලාස්කුවකට ජලය පුරවලා තියෙනවා. එය රත් කරනවා. රත් කරපුවාම මෙහි ජලය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි කරගන්නවා. ඒ නිසා ඉහළ යනවා. එතකොට සමහර අවස්ථාවකදී අපි නිරීක්ෂණය කළොත් හරියටම මේ රත් කරනකොට මෙන්න මේ ද්‍රව මට්ටම පළමුව පහළ යනවා චුට්ටක්. ඇයි මේ භාජනයේ ප්‍රසාරණය වෙනවනේ රත් කරපුවාම ඉස්සෙල්ලම භාජනයේ ප්‍රසාරණය වෙලා විශාල වෙනවා. එතකොට මේ ද්‍රව මට්ටම පහළ ගිහිල්ලා නැවත ජලය රත් වෙලා ප්‍රසාරණය වෙන්න ගත්තට පස්සේ නැවත මේ විදිහට ඉහළට යනවා. ඒ වගේම තමයි සිසිල් කරොත්. සිසිල් කළොත් පළමුව බඳුන සිසිල් වෙන නිසා සුළු ප්‍රමාණයකින් ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා නැවත ජලය සිසිල් වෙනකොට එයාගේ පරිමාව අඩු කරගන්න නිසා නැවත ජල මට්ටම පහළ යනවා. සිසිල් වීමේදී මම ඔබට සඳහන් කළා සිසිල් වෙනකොට පළමුව බඳුන සිසිල් වෙන නිසා ස්වල්ප වශයෙන් ජල මට්ටම ඉහළ යාමකට ලක් වෙනවා. නැවත ජලය සිසිල් වෙනකොට වඩාත් පහළට එනවා. මේ තියෙන අවස්ථාවේ සඳහන් වෙන්නේ
කිසිවක් නැති ප්ලාස්කුවක් රත් කරනවා. එතකොට මේක ඇතුලේ තියෙන වාතයේ ප්‍රසාරණය වෙලා මේ තියෙන බටය තුලින් ජල බඳුනකින් බුබුලණය වෙනවා. රත් කරනකොට වායුව නැත්නම් වාතයේ ප්‍රසාරණය වෙනවා, පරිමාව වැඩි කරගන්නවා. ඒ වැඩි කරගන්න පරිමාව ජල බඳුන තුලින් බුබුලණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේකට යොදා ගන්නවා සාමාන්‍ය බෝතලයක්. මේ සඳහා යොදා ගන්නවා සේලයින් බටයක්. එතකොට මේ බෝතලයට සේලයින් බටය සම්බන්ධ කරගන්නට ඔබ එක්කෝ ඇබයක් හොයා ගන්නට ඕනේ. එසේ නොමැතිනම් ක්ලේ ස්වල්පයක්. ක්ලේ මගින් අපිට මේකට ඇබයක් හදන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ බෝතලය පසකින් තියලා මේ වාගේ බීම බටේ මොකද්ද මේ වාගේ සේලයින් බටේ දාලා අපි මේ බෝතලය උණු වතුර භාජනයක තියෙනවා. පත් කරන්නේ නැහැ අපි උණු වතුර භාජනයක තියෙනවා. උණු වතුර භාජනයක තියපුවාම ඔබට පුළුවන් වේවි නිරීක්ෂණය කරන්නට මේ ආකාරයට බුබුලණය වෙනවා. මේ තිබෙන්නේ ඒ ඇටවුමමයි. හැබැයි එහි තවත් පියවරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මොකද්ද? මේ බඳුන රත් කරන විට එහි තිබෙන වාතයේ ප්‍රසාරණය වෙලා බුබුලණය වුණා. ඉන්පසු අපි එය සිසිල් වෙන්නට තියෙනවා. බෝතලයේ සිසිල් වෙන්නට තියෙනවා. පැත්තකින් තිබ්බහම සිසිල් වෙනවා. සිසිල් වෙනකොට මොකද වෙන්නේ? නැවත එහි පරිමාව අඩු වීම නිසා මෙහි තිබෙන ජලය අපිට පුළුවන් නිරීක්ෂණය කරන්න අර සේලයින් බටේ දිගේ ගමන් කරලා ආපසු අර බෝතලය තුලට යනවා. සාමාන්‍ය මිලිලීටර් 750 හෝ ලීටරේ වීදුරු බෝතලයක්. ඒ වීදුරු බෝතලයට මේ වාගේ බැලූනයක් ගහලා අපි බෝතලය භාජනයකින් තියලා අපි වතුර උණු කරලා ඒ භාජනය තුලට වක් කරනවා. ඒතර ඔබට නිරීක්ෂණය කරන්නට හැකි වේවි මෙන්න මේ බැලූනය යම් ප්‍රමාණයකට පිම්බෙනවා. උණු ජලයේ තාපය ලබාගෙන බඳුන රත් වෙලා එහි තුල වූ වාතයේ ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි කර ගන්නවා. වැඩි වූ වායු පරිමාවට සමාන වායු පරිමාවක් බැලූනය තුලට ගමන් කිරීම නිසා බැලූනය පිම්බෙනවා. මේ තියෙන්නේ කාබන් කූරා. කාබන් පෑනේ කාබන් කූරා. මේ රබර් ඇබයක් සහිත කුඩා ඉන්ජෙක්ෂන් කුප්පියක් මේ සඳහා හොයාගන්න. කුඩා ඉන්ජෙක්ෂන් කුප්පියක්. එතකොට එය අපිට භාවිතා කරලා මෙම ක්‍රියාකාරකම කරන්න පුළුවන්. රබර් ඇබය තුලින් මේ කාබන් කූරය යවලා එය තුලට පාට කළ ජල බිඳුවක් පොඩි ජල බිඳුවක් රඳවගෙන අතින් අල්ලපුවාම මෙය ප්‍රසාරණය වෙනවා අපිට නිරීක්ෂණය කරන්නට හැකි වෙනවා. අත් දෙකෙහි ඇති තාපය ලබාගෙන බඳුන තුල වූ වාතය රත් වන විට එම වාතයේ ප්‍රසාරණය වී පරිමාව වැඩි කරගනී. එවිට වැඩි වූ වායු පරිමාවට සමාන වායු පරිමාවකින් ජල රැඳවුම ඉහළ නැගී. උණු ජලයේ මේ බෝතලයේ තියලා ඒ බෝතලයේ මතින් අපි තියන්නට ඕන කාසියක් තෙමලා. එතකොට තෙත් කළ කාසිය උණු ජල බඳුනේ තියලා බෝතලය ඔබ පරිස්සමෙන් අල්ලගෙන තියාගන්න. එතකොට ඔබට නිරීක්ෂණය කරන්න හැකි වේවි කාසිය වරින් වර ඉහළට චලනය වෙනවා. මෙන්න මේ ටික තමයි පුතේ අපි පදාර්ථයේ අවස්ථා විපර්යාසය යටතේත් ප්‍රසාරණය කියන කොටස යටතේත් සාකච්ඡා කරන්නට නියමිතව තිබෙනවා.